කරඩසුර සංජාවක් අපි 10 ශ්‍රේණියේ ගණිතයේ පන්තිය පටන් ගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 වෙනි පාඩම ත්‍රිකෝණ 1 කියන කොටස. 8 වෙනි පාඩමේ ත්‍රිකෝණ 1 කියන කොටස තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එහෙම ඒක පටන් ගන්නකොට ඒකේ මුල් කොටස බැලුවොත් එහෙම මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට ත්‍රිකෝණ එක කෝණ සම්බන්ධ ප්‍රමේයයන් ඇසුරෙන් අනුමේයයන් සාධනය කිරීමට හැකියාව ලැබෙනවා කියලා. එතකොට මේ ත්‍රිකෝණයක කෝණ සම්බන්ධ එක නියමයන් ඒවා තියෙනවා කියන එක. එතකොට ඒක ගැන තමයි මෙතන ඉගෙන ගන්න කියන එක තමයි තියෙන්නේ. දුවල පුතාලා මේ කොටස මේ පාඩම ඉවර වුණාම මේ කොටස තේරුම් ගන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. ඒක පාඩම ඉවර වුණාට පස්සේ දුවල පුතාලා එතකොට මේ පාඩම ඉවර වුණාට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා පාඩම ඉවර වුණාම අපහු පාරක් කියවලා බැලුවොත් එහෙම ඒක තේරුම් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි බැලුවොත් එහෙම 8 කොටස බැලුවොත් එහෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ කියන කොටස. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයි බාහිර කෝණයි. එතකොට අභ්‍යන්තර කියලා කියන එක ওই වචනේ තේරුමෙන් එනවා. එතකොට මේ ඇතුළත තියෙන කෝණ ගැන කතා කරන්නේ. බාහිර කියන්නේ එතකොට ත්‍රිකෝණයෙන් පිට තියෙන කෝණ ගැන කතා කරන්න හදන්නේ. මේ කොටස අපි යන්නේ ඉස්සෙල්ලා දුල පුතාලා මේකේ පාඩමේ නම ලියා ගන්න. ත්‍රිකෝණ 1 කියන කොටස 8 වෙනි පාඩම ත්‍රිකෝණ 1 කියන කොටස. අටවෙනි පාඩම ත්‍රිකෝණ 1 කියන කොටස. අපි බැලුවොත් එහෙම මුලින්ම අපි කතා කරන්න හදන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ කියන කොටස. ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එimhe මේකේ ලියලා තියෙන කොටස කියවලා පස්සේ අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. පහත රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණය තුල පිහිටි ACB ACB කියලා කියන්නේ මේ C කියන මේ කෝණය අන්තර්ගත. එතකොට ACB කියන මේ කෝණය. ඊළඟට ABC කියන කෝණය ABC කියන කෝණය. BAC යන කෝණ BAC කියන කෝණය. BAC කියන කෝණය. මේ කෝණ තුන ගැන කතා කරන්නේ. එතකොට මේ කෝණ තුන එතකොට අපි අභ්‍යන්තර ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ කියලා කියනවා. එහෙම නැත්නම් කෙටියෙන් මේක ත්‍රිකෝණයේ කෝණ කියලා කියනවා කියන එක. ඒ කියන්නේ ත්‍රිකෝණය තුල තියෙන මේ කෝණ තුන විතරයි. එතකොට ඒක නිසා මේක ත්‍රිකෝණයේ කෝණ කියලාත් කියනවා. එහෙම නැත්නම් ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ කියලාත් කියනවා. ඒක අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා දුල පුතාලා. මේ රූප සටහන මේක ඇඳ ගන්න මේක මෙහෙම සම්පූර්ණයෙන්ම ඇඳගත්තා කමන්නේ. මේ D කියන එක නැතිව ඇඳගත්තා කමන්නේ. මේ කොටස නැතුව ඇඳගත්තා කමන්නේ. එතකොට ABC කියන කොටස විතරක් ඇඳගත්තාම ඇති. ABC කියන ත්‍රිකෝණය ඇඳගෙන මේකේ මේ ත්‍රිකෝණේ කෝණ තුන ලකුණු කරලා ලියා ගන්න ABC ත්‍රිකෝණය තුල පිහිටි ACB ABC හා BAC යන කෝණ ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. එහෙම නැත්නම් මේක දක්වලා තියෙන කොටස ත්‍රිකෝණයේ කෝණ V කියලා ලියා ගන්න.
මේක ලියා ගන්න. එතකොට මේක ලියාගෙන ඉවරුනහම අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියාගෙන ඉවරුනහම දුල පුතාලා chat එකේ දාන්න ලියාගෙන ඉවරයි කියලා. එතකොට මේ අවස්ථාවේදී අපි මේ කතා කරන්නේ ABC කියන ත්‍රිකෝණය. ABC කියන ත්‍රිකෝණය ගත්තහම A කියන කෝණය, B කියන කෝණය, මෙතන C කියන කෝණය, මේ කෝණය. එතකොට ඒවා අපි නම් කරන විදිය මෙතන ලියලා තියෙන්නේ. අපි C කියන කෝණය බැලුවොත් එහෙනම් මෙතන තියෙන ACB කියලා අපි නම් කරන්නේ. නිවැරදිව නම් කරන්නේ එතකොට ACB කියන කෝණයේ විදියට අපි නම් කරන්නේ. අනිත් පැත්තට කිව්වත් කමක් නැහැ. එතකොට එකම කෝණේ. ඒක මේ කෝණවලට මේ අභ්‍යන්තරයේ තියෙන කෝණවලට අපි ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ එහෙම නැත්නම් ත්‍රිකෝණේ කෝණ කියලා කියනවා කියන එක තමයි අපි කතා කරන්නේ. මේක දුවල පුතාලා ලියාගෙන ඇති කියලා හිතෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ABC ත්‍රිකෝණේ BC පාදය මේ BC කියන මේ පාදය. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ABC ත්‍රිකෝණේ BC කියලා කියනකොට ඕකේ අපි මේ කොටස එතකොට අපි බැලුවොත් එහෙම මේ ABC කියන ත්‍රිකෝණේ B කියන කොටසේ ඉඳන් C කියන කොටසට තමයි BC පාදය කියලා කිව්වොත් එහෙම B වල ඉඳන් C වලට දික් කරන්නේ කොහොමද මතක තියාගන්න. ABC කියන ත්‍රිකෝණේ B වල ඉඳන් C වලට තමයි මේ පාදය දික් කරන්නේ. B වල ඉඳන් C වලට පාදය දික් කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ හැදෙන ACD කියන ත්‍රිකෝණයට කියනවා ACD කියන ත්‍රිකෝණය මේ යන්න. එතකොට මේ අවස්ථාවේදී ත්‍රිකෝණේ බාහිර කෝණයක් වෙනවා. අපි ඒ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි මේ කොටස මේ අවස්ථාවේදී එතකොට ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණේ එතකොට BC කියන පාදයේ B වල ඉඳන් C වලට මේ පාදය දික් කරනවා. B වල ඉඳන් C වලට පාදය දික් කරනවා. එතකොට අපිට ABC කියන මේ ත්‍රිකෝණේ B වල ඉඳන් C වලට පාදය දික් කරනවා. එතකොට මේක D වෙනකන් දික් කරලා තියෙනවා. එතකොට සෑදෙන්නේ ACD කියන ත්‍රිකෝණේ. මේ ACD කියන ත්‍රිකෝණයට කියනවා බාහිර කෝණයක් කියලා. මේ කොටස අපි මේක දුල පුතාලා ඇඳ ගන්න. ඇඳගෙන ඊට පස්සේ ලියා ගන්න ABC ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කළ විට සෑදෙන ACD යනු ත්‍රිකෝණයේ බාහිර කෝණයක් කියලා එහෙම ලියාගත්තා කමක් නැහැ. ඒකම ලියා ගන්න. එතකොට මේ BC කියන පාදය D වෙනකන් දික් කරාම අපිට ලැබෙන ACD කියන මේ කෝණයට අපි කියනවා මේ අවස්ථාවේදී මේ කෝණයට කියනවා අපි
බාහිර කෝණයක් කියලා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මෙතන මේ අවස්ථාවේදී BC කියන පාදේ දික් කරලා තියෙන අපිට අනිත් පාදත් දික් කරලා මේ ආකාරයට හදන්න පුළුවන් බාහිර කෝණ. ඒක දුර පුතාලා මතක තියාගන්න. එතකොට අනිත් පාද දික් කරත් අපිට එහෙම බාහිර කෝණ හදන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම BCD යනු BCD කියලා කියන්නේ සරල රේඛාවක්. මේ BCD කියලා කියන්නේ සරල රේඛාවක්. එතකොට දුර පුතාලා දන්නවා සරල රේඛාවේ කෝණවල එකතුව අංශක 180ක් වෙනවා කියලා. ACB කියලා කියන්නේ ACB කියන එකයි ACD කියලා කියන්නේ එතකොට මේ සරල රේඛාවක තියෙන මේ පරිපූර්ණක බද්ධ කෝණ දුර පුතාලා 8 ශ්‍රේණියේදී මට මතක විදිහට 8 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන්නේ මේක. එතකොට මේ අවස්ථාවේදී එතකොට ACB කියන එකයි එතකොට ACD කියන එකයි මේවා අපි කියනවා පරිපූර්ණක බද්ධ කෝණ කියලා. දුර පුතාලා මේ කොටසත් ලියා ගන්න බලාපොරොත්තු වෙන. එතකොට මේකෙදී සරල රේඛාවක් නිසා කියන එක අපි මේකේ පස්සේ ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ACB හා ACD ජුටක් ඉන්න දුර පුතාලා එක මෙහෙම ලියා ගන්නක් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන්ම ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ACB යනු ACDට පරිපූරක බද්ධ කෝණයයි කියලා ලියා ගන්න. වරහන් ඇතුළේ ලියන්න එකම සරල රේඛාවක නිසා කියලා. අපි දුර පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න. එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්.
අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එම මේ අවස්ථාවේ දක්වලා තියෙන කොටස ACB හැර ත්‍රිකෝණයේ අනෙක් කෝණ දෙක වන BAC කියන එක එතකොට A තියෙන කොටස එක අනිත් එක C මේ අවස්ථාවේදී B තියෙන මෙතන කොටස එක එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ කෝණ දෙක අනෙක් කෝණ දෙක වෙන එතකොට BAC කියන එකයි ABC කියන මේකට ACD බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයයි කියනවා. ACD කියන කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ මේකට තියෙන මේ අභ්‍යන්තර කෝණේ මේකට ඉස්සරහින් තියෙන කෝණය එතකොට අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා කියනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේකත් ලියා ගන්න දුල පුතාලේ කල් ලියා ගන්න එක වැදගත් වෙනවා. මේකෙදී ACB මේකෙදී මේක එහෙම ලියා ගත්තට කමක් නැහැ. එතකොට ACB කියන කෝණය හැර ත්‍රිකෝණයේ අනෙක් කෝණ දෙක වෙන BAC කියන එකයි ABC කියන එකට ACD බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයයි කියනවා. එතකොට මේ අවස්ථාවේදී මේ කෝණය දුල පුතාලා මේ අවස්ථාව හොඳින් මේක බැලුවොත් එහෙම අපි ඉස්සරහට මේ කොටස මේ කතා කරන එතකොට මේ අවස්ථාවේදී මේ ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කෝණ කියන එක බැලුවොත් එහෙම ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තරයේ තියෙන කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. ඒක දුල පුතාලා දන්න දෙයක්. එතකොට ත්‍රිකෝණයක කෝණ කියලා කියන්නේ අංශක 180යි. ඒ විතරක් නෙවෙයි සරල රේඛාවක් මත පිහිටි කෝණ වල ඓක්‍යයත් එතකොට 180ක් වෙනවා. එහෙනම් මේ දෙක එකතු කිරීම මේක අංශක 180යි. ඒ වගේ නම් මේක එකතු කිරීම මේක අංශක 180. එහෙනම් ඒ කියන්නේ මේ කෝණයයි මේ කෝණ දෙක මේ එකතුව මේකට සමාන වෙන්න ඕන. ඒක දුවල පුතාලා ලිව්වත් ඕනම් මේක අපිට ඕනම් මේක x කියන කෝණය මේක y කියන කෝණය කියලා ලියලා ලිව්වොත් එහෙම මේක z කියන කෝණය කියලා ලිව්වොත් එහෙම මේක අපි c කියලා එහෙම ලිව්වොත් එහෙම එතකොට මේකෙදී z කියන කෝණය එකතු කිරීම c කියන්නේ 180යි. මේ අවස්ථාවේදී x කෝණය එකතු කිරීම y කෝණය එකතු කිරීම z කියන කෝණය සමානයි 180යි. ඒ කියන්නේ දෙපැත්ත සමානයි. ඒ කියන්නේ z කියන කෝණය ධන c කියන එක සමාන වෙනවා x කියන කෝණය ධන y කියන කෝණය ධන z කියන කෝණය. මේකට මේක කැපිලා ගියාම එහෙනම් c කියන කෝණය x කියන කෝණය එකතු කිරීම y කියන කෝණයට සමාන. ඒ කියන්නේ මේ බාහිර කෝණය මෙතන මේ තියෙන අපි කලින් කතා කර අභ්‍යන්තර සම්මුඛ කෝණ. මේක අභ්‍යන්තර කෝණ. එතකොට මේක අභ්‍යන්තර කෝණය, මේක බාහිර කෝණය, මේක අභ්‍යන්තර කෝණය, මේකේ සම්මුඛ කෝණ දෙක. මේ දෙක එතකොට මේක සමාන වෙනවා කියන එක. එකතුවට. අපි මේ අවස්ථාවේදී ලියාගත්තේ ACB කියන ඒ කියන්නේ
අභ්‍යන්තර තියෙන කෝණේ හැරලා ත්‍රිකෝණේ අනෙක් කෝණ දෙක ඒ කියන්නේ BAC කියන කෝණයයි ABC කියන කෝණයට ACD බාහිර කෝණය එතකොට අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා කියනවා කියලා. එතකොට ACD කියන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා කියනවා කියන එක තමයි අපි කිව්වේ. මේ ආකාරයටම ත්‍රිකෝණයේ මේ ආකාරයටම එතකොට ත්‍රිකෝණයේ ඉතිරි පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණවලට අදාළවද අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගල බැගින් පවතිනවා. එතකොට මේ ආකාරයට එතකොට ත්‍රිකෝණයේ ඉතිරි පාද දික් කිරීමෙන් එතකොට සෑදෙන බාහිර කෝණවලට අදාළව එතකොට අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගල බැගින් පවතිනවා කියලා දක්වලා තියෙනවා. පහත දැක්වෙන ප්‍රමේයයන් ත්‍රිකෝණයක බාහිර කෝණයක් හා අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධයක් දැක්වෙනවා කියලා දක්වනවා. පහත දැක්වෙන එතකොට ප්‍රමේයයන් ත්‍රිකෝණයක බාහිර කෝණයක් හා අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධයක් දැක්වෙනවා කියලා දක්වලා තියෙනවා. මේ ප්‍රමේය අපි බැලුවොත් එහෙම මම මේ අවස්ථාවේදී ත්‍රිකෝණයක ඕනෙම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. මම කලින් ඔප්පු කරේ ඒ කොටස තමයි මෙතන මේ කියන්නේ. එතකොට මම මෙතන මේ දූල පුතාලට ඔප්පු කරලා පෙන්නපු කොටස එතකොට කියන්නේ ඒක දූල පුතාලා ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒ කියන්නේ යම් දෙයක් එකතු කරලා බාහිර කෝණයට එතකොට බාහිර කෝණයට අංශක 180යි. එතකොට ඊළඟට ඒ දෙයි තව සම්මුඛ කෝණ දෙක එතකොට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු කරාත් අංශක 180 නම් ඒකෙන් කියන්නේ අපිට මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු කරාම මේක බාහිර කෝණයට සමාන වෙන්න ඕන කියන එක. මේක ලියා ගන්න දුවල පුතාලා මේ අවස්ථාවේදී ප්‍රමේය කියන එක ලියා ගන්න ත්‍රිකෝණයක ඕනම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. ඊට පස්සේ ලියා ගන්න මේ අවස්ථාව ඉහත ABC ත්‍රිකෝණය සඳහා කියලා ලියලා මේක ලියා ගන්න. දූල පුතාලා ලියාගෙන ඉවරලා කියන්න. එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. ඉවරයි. ඕකේ දූල පුතාලා ලියාගෙන ඉවරනා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන හැමෝම ලියාගෙන ඉවරනා. ලියන දූල පුතාලා නම් කියන්න නැත්නම් අපි ඊළඟ කොටසට යනවා. එතකොට මේ අවස්ථාවේ මේක ඊටාම වැදගත් ප්‍රමේයයක්. එතකොට මේ බාහිර කෝණය එතකොට ඕනම් පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය ඒකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා කියන එක තමයි මේකෙන් කිව්වේ. ඒක ඊටාම වැදගත් කොටසක්. ඒක හොඳින් මතක තියාගන්න. මතක තියාගන්න අපහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන් කටපාඩම් කරන්න නැතුව එතකොට මේ වගේ කොටස් මතක තියාගන්න පුළුවන්. මේ අවස්ථාවේදී නිදසුන් කීපයක් දක්වලා තියෙනවා. අපි මේ නිදසුන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ නිදසුන් බැලුවොත් එහෙම අපි මේ නිදසුන් ටික බැලුවොත් එහෙම නිදසුන 1 කියන එක බැලුවොත් එහෙම රූපයේ දැක්වෙන තොරතුරු අනුව ACB හි අගය සොයන්න. එතකොට මේ රූපේ දැක්වෙන තොරතුරු අණු එතකොට ACB කියන එකේ අගය හොයන්න තියෙනවා. එතකොට අපිට ප්‍රමේයෙන් අපි දන්නවා මේ අවස්ථාවේදී
අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. ඒ කියන්නේ මෙතන මේ දක්වලා තියෙන මේ කෝණයයි මේ කෝණේ එකතුව මේ කෝණයට සමාන වෙනවා කියන. ඒක අපි ලියන්න ඕන එක ලියලා තමයි ඊට පස්සේ ඊළඟ කොටසට යන්න පුළුවන් වෙන්නේ. අපි ඒක ලිව්වොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අපිට ලියන්න පුළුවන් BAC කියන කෝණය එකතු කිරීම ACB කියන කෝණය සමාන වෙනවා මොකකටද DBA කියන කෝණය. මේක අනිත් පැත්තට ලිව්වත් එකමයි එකම කෝණය. එතකොට DBA කිව්වත් AB කිව්වත් එතකොට එකම කෝණය. එතකොට මේකට හේතු වෙන්නේ මොකද්ද? අභ්‍යන්තර සම්මුඛ කෝණ. එතකොට අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව එතකොට මේ කොටස මම ලිව්වේ. එතකොට ඒක ලියන්න වෙන. එතකොට මේ අවස්ථාවේදී මේ කෝණය එකතුව සමාන වෙනවා මේ අවස්ථාවේදී මේ බාහිර කෝණයට. එතකොට ඒක තමයි කිව්වේ අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව සමාන වෙනවා බාහිර කෝණයට. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී BAC කියන එක අංශ කීයද 60ක් වෙනවා. ACB කියන එක අපි දන්නේ නැහැ. ඒක එහෙමම ලියනවා. මේක සමාන වෙනවා DBA කියන එක බැලුවොත් එහෙම ඒක අංශක 110ක් වෙනවා. එහෙනම් ACB කියන එක අපිට හොයන්න නම් මෙතන අංශක 60ක් තියෙනවා. එතකොට ඒකට අපි -60ක් මේ පැත්තට දෙපැත්තටම එතකොට එකතු කරනවා. -60යි මේක සමානයි 110 -60යි. මේකට මේක කැපිලා යනවා. එහෙම නැත්නම් කෙලිම අනිත් පැත්තට ගෙනිච්චක් කමන්නේ නැහැ දුල පුතාලා. ගණන් සුළු කරලා පුරුදු වෙනකොට මේව නිකම්ම සුළු කරන්න පුළුවන්. ACB කියන එක සමාන වෙනවා 110න් 60ක් ගියාම කීයද 50ක් වෙනවා. ඒක නිසා ACB කියලා කෝණය කීයද අංශක 50ක් වෙනවා. ඒක දුල පුතාලා ලියාගෙන අපි ඊළඟ ගානට යන්න බලාපොරොත්තු වෙනවා. ලියාගෙන ඉවරුනහම කියන්න දුල පුතාලා. ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන ඊළඟ ගානට අපි බැලුවොත් එහෙම නිදසුන දෙක කියන එක අපි බැලුවොත් එහෙම රූපයේ දැක්වෙන තොරතුරු අණුව AEB කියන එකයි BCE කියන මේ කෝණය. එතකොට මේ කෝණය ගැන කියන්නේ එතකොට මෙතන සොයන්න කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේක සොයන්න
අපි මේක සොයන්න එතකොට ඒකට අදාළ අපි බැලුවොත් එහෙම මේ ත්‍රිකෝණය ගත්තාම අපිට පුළුවන් x කියන එක හොයන්න. අපි මුලින්ම x කියන එක හොයනවා. එතකොට මේ අවස්ථාවේදී දූල පුතාලට එතකොට x කියන එක කෙලින්ම මේ අවස්ථාවේදී ලියන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී හැබැයි ලියන්න ඕන මොන ත්‍රිකෝණයෙන්ද කියන එක. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට ඒක ඊටාම වැදගත් වෙනවා මොන ත්‍රිකෝණයෙන්ද කියලා දූල පුතාල එක ලියන එක. ඒක හින්දා මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ ADE කියලා අපි ලියමු. ඒක ඉංග්‍රීසි අකුරු පිළිවෙලට එක ලියන එක හොඳ වෙයි. මේ අවස්ථාවේදී අපි ලිව්වොත් එහෙම ADE ත්‍රිකෝණයේ ත්‍රිකෝණයෙන් කියලා ලිව්වත් කමන්නේ. එතකොට ත්‍රිකෝණයෙන් එතකොට x සමානයි 25යි අංශක එකතු කිරීම 70යි අංශක. මොකද මේ අවස්ථාවේදී බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. එතකොට මේ අවස්ථාවේදී එතකොට ADE කියන ත්‍රිකෝණයෙන් එතකොට ADE කියන ත්‍රිකෝණයෙන් x කියන එක සමාන වෙනවා අංශක 25 එකතු කිරීම 70. මොකද බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව හින්දා. ඒක සුළු කරොත් එතකොට x කියන එක කීයද? අංශක 95ක් වෙනවා x කියන එක. අපි ඊළඟට හොයන්න ඕන මොකද්ද? මේ අවස්ථාවේදී අපි හොයන්න ඕන y කියන එක. y කියන එක අපිට ලියන්න පුළුවන් මොහොකින්ද? BCE කියන ත්‍රිකෝණයෙන්. BCE ත්‍රිකෝණයෙන් x සමානයි x කියන එක සමානයි 40 එකතු කිරීම y කියන එක. මේක දූල පුතාලා x කියන එක හොයාගෙන තියෙන හින්දා කෙලින්ම x කියන එක දාන්න හිතෙන්න පුළුවන් දූල පුතාලට. නමුත් එහෙම කරන්න එපා කවදාකවත්. මොකද මේ පිළිතුර වරදින්න පුළුවන් සමහර වෙලාවට. ඒක නිසා මේකට දූල පුතාලා උත්තරේ හොයාගත්ත හින්දා එකපාරට මේක දාලා සුළු කරන්න යන්න එපා කවදාකවත්. ඒක ඊටාම වැදගත් වෙනවා. මේ පිළිතුර හරි ගියත් නොගියත් මේ අවස්ථාවේදී මේකෙදී ලකුණු අපිට හම්බ වෙනවා. මේකෙන් අපි මේ අවස්ථාවේදී මේ ප්‍රධාන මේ අවස්ථාවේදී මේකෙදී මේ ප්‍රධාන කරුණු දූල පුතාලා දන්නවා කියන එක කෙලින්ම පැහැදිලි වෙනවා. මොකද BCE කියන ත්‍රිකෝණයෙන් එතකොට අපි බැලුවේ එතකොට මේ අවස්ථාවේදී x කියන එක සමාන වෙනවා අංශක 40 එකතු කිරීම y කියන එක. අපි එක වරහන් ඇතුළේ ලිව්වොත් එහෙම බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. එතකොට මේක දන්නවා. ඒ වගේම කලින් ගානේ මෙහි x සමානයි අංශක 95 විට එහෙනම් අපිට ලියන්න පුළුවන්. එතකොට
මේ අවස්ථාවේදී එතකොට අපිට අංශක 95 සමානයි අංශක 40 දාන්න y කියන එක. එතකොට අපිට y සමානයි මේ දෙපැත්තටම ඕන 40ක් අඩු කරන්න පුළුවන්. මේ පැත්තෙනුත් මේකෙදි 40ක් අඩු කරන්න පුළුවන් අපිට. එතකොට y කියන එක සමාන වෙනවා අංශක 95 අඩු කිරීම 40. ඒ කියන්නේ අංශක 55. මේ අවස්ථාවේදී y කියන එක අංශක 55 y කියන එක අංශක 55ක් වෙනවා මේ අවස්ථාවේදී. y කියන එක අංශක 55ක් වෙනවා මේ අවස්ථාවේදී. දුර පුතාලේක ලියා ගන්න, ලියාගෙන ඉවර වෙලා කියන්න. එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. දුර පුතාලා ලියාගෙන ඉවර ඇති කියලා හිතෙනවා. තාම ලියනවා නම් කියන්න. ලියාගෙන ඉවර ඇති කියලා හිතෙනවා. අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට අපි මේ කොටස තමයි අපි හැදුවේ. එතකොට මේ ගාන එතකොට මේක මේ දක්වලා තියෙන ආකාරයට මේ පේලිය ලිව්වත් කමන්නේ. එතකොට මේකෙදී මේක මේ කෝණය එතකොට ත්‍රිකෝණයේ බාහිර කෝණය කියන එක ලිව්වත් කමන්නේ. එතකොට අපිට මේක දැක්කහම කෙලින්ම තේරෙනවා. එතකොට මේ ත්‍රිකෝණයෙන් කියලා ලිව්වහම එතකොට මේ ත්‍රිකෝණය එතකොට කියන්නේ ඕනනම් අපිට ලියන්න පුළුවන්. මේකෙදී මේ කෝණය බාහිර කෝණය කියලා ලියන්න පුළුවන්. මේකට එක්කහු කරගන්න පුළුවන්. කලින් අවස්ථාවෙත් එහෙමයි බාහිර කෝණය මොකක්ද කියන එක අපිට එක්කහු කරගන්න පුළුවන්. චුට්ටක් ඉන්න දුල පුතාලා. අපි මේ ඊළඟට මේ 8.1 කියන අභ්‍යාසයේ තියෙන අපිට ඒක මං ගානක් මේක හදන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා ඉතුරු ගණන් ටික හදන්න මං ගානක් මේක හදන්නම්. එතකොට මේ අවස්ථාවේදී මම මේ ගාන හදන්නම්. මේ ගාන අපි බැලුවොත් එහෙම එතකොට මෙතන n කියන එක හොයන්න තියෙන. එතකොට මේ n කියන එක හොයන්න තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී දූල පුතාලා මේ කොටස මේකයි සමාන්තර නම් මේක මෙතන මේ කොටසත් අංශක 55ක් වෙනවා. ඒක දූල පුතාලා මෙහෙම තියනවා නම් මේ කෝණයයි සමානයි කියන එක දූල පුතාලා දන්නවා කියලා හිතනවා. මේක අංශක 55ක් වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී එතකොට
මේකාංශක 55ක් කියලා කියන්නේ එතකොට අපිට මේ කොටස කෙලින් අපි දන්නවා මේකත් එතකොට මේකාංශක 180 හින්දා මේකාංශක 80ක් වෙනවා කියලා. මේක 100ක් වෙනෝ නම් මේකාංශක 80ක් වෙන්න ඕන. මේක 55ක් වෙන්න ඕන. එහෙනම් මේ n කියන එක මේක එතකොට මේක එකතු කිරීම මේක එතකොට n සමානයි. අංශක 80 එකතු කිරීම 55 එතකොට 135ක් වෙනවා අංශක. ඒක දුර පුතාලා කොහොමද ලියන්නේ කියන එක කල්පනා කරලා එක ලියන්න. මෙතන මේ කොටස මේක එතකොට මේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන මේ කෝණය ඉසෙඩ් අකුර වගේ තියෙනකොට මේ කෝණය සමාන වෙනවා කියන එක දුර පුතාලා කලින් ඉගෙනගෙන ඇති. එතකොට ඒ කොටස ඊළඟට මේකෙදී අපි කලින් කතා කරපු එතකොට බාහිර කෝණයයි බාහිර මෙතන අංශක 180යි. අංශක 180ක් වෙන සරල රේඛාවක තියෙන බද්ධ කෝණ ගැන එතකොට කතා කරන්න. එතකොට ඒක නිසා අංශක 80ක් වෙනවා කියන එක. ඊළඟට මේ අවස්ථාවේදී එතකොට මේ කෝණය එතකොට මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ වලට සමාන වෙනවා කියන එක. එතකොට මේ බාහිර කෝණය. ඒ ටික දුවල පුතාලා ඇයි එහෙම වෙන්නේ කියන එක ලියලා මේක ලියලා හදන්න පුළුවන් දුවල පුතාලට අංශක 135ක් වෙනවා මේ අවස්ථාවේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා දුවල පුතාලේ ගණන් හදන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයයේ විධිමත් සාධනය හා එහි භාවිත. එතකොට මේක ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයයේ විධිමත් සාධනය හා එහි භාවිත. එතකොට මේක මේ විධිමත් ක්‍රමයකට මේක සාධනය කරන්න හදන්නේ මේ බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය. අපි ඒක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී ABC කියන ත්‍රිකෝණය තියෙනවා. ABC කියන ත්‍රිකෝණය තියෙනවා. එතකොට මේ ABC කියන ත්‍රිකෝණේ එතකොට මේ BC කියන පාදය D දක්වා දික් කරලා තියෙනවා. B වල ඉඳන් C ඉඳලා D වෙනකන් ඒක දික් කරලා තියෙනවා. එතකොට මේ ACD කියන එක තමයි මේ අවස්ථාවේදී බාහිර කෝණය වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක බාහිර කෝණය වෙනවා. එතකොට මෙතන මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි 10 ශ්‍රේණියේ ගණිතය පන්ති කරන්නේ දුර පුතාලා 6 ශ්‍රේණිය තව විනාඩි 6-7කින් විතර පටන් ගන්නෙ. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස එතකොට මේ බාහිර කෝණය එතකොට මෙතන මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එතකොට මේ අවස්ථාවේදී කොහොමද ඔප්පු කරන්නේ කියන එක එතකොට මේ බාහිර කෝණයට තියෙන තැන C කියන ලක්ෂයේ ඉඳන් මේ AB කියන මේ අවස්ථාවේදී AB කොට BA කියන එක එතකොට මේ පැත්තට අඳින්නේ B වල ඉඳන් A කියන පැත්තට තියෙන මේ රේඛාවට සමාන්තරව අපි රේඛාවක් අඳිනවා. ඒක CE කියන එක. BA කියන රේඛාවට සමාන්තරව අපි CE කියන රේඛාවක් අඳිනවා. එතකොට අපිට මේ අවස්ථාවේදී අපිට ලැබෙන්නේ දත්ත කියන එක අපි බැලුවොත් එහෙම එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේක දුල පුතාලා මං හිතන්නේ මාතෘකාව ලියා ගන්න එක වැදගත්. ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයයේ විධිමත් සාධනය හා එහි භාවිත.
එතකොට මේ අවස්ථාවේ එතකොට විධිමත් සාධනය කියන කොටස එතකොට අපි විධිමත් සාධනය ගැන කතා කරන්නේ. එතකොට ABC කියන ත්‍රිකෝණේ BC කියන පාදය D දික් කරනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒකෙන් තමයි බාහිර කෝණය එතකොට හැදෙන්නේ. එතකොට බාහිර කෝණය එතකොට අපිට හැදෙන්නේ එකෙන් එතකොට සාධනය කරන්න ඕන මොකද්ද? ACD කියන කෝණය සමාන වෙනවා ABC කියන කෝණය මේ කෝණයයි BAC කියන කෝණයයි මේ කෝණයයි එතකොට එකතුවට. එතකොට මේ අවස්ථාවේදී එතකොට ACD කියන කෝණය සමාන වෙනවා ABC කියන කෝණයයි BAC කියන කෝණය. අපි වැළුවොත් එහෙම එතකොට ඊළඟ නිර්මාණය කියන එක දක්වලා තියෙන. එතකොට අපි මේක ඔප්පු කරන්නේ කොහොමද කියන එක තමයි මේකේ දක්වන්නේ. මේක ඔප්පු කරන්නේ කොහොමද කියන එක බලුවොත් එහෙම මෙතන තියෙන මේ BA කියන මේ පාදයට සමාන්තර පාදයක් අපි C හරහා අඳිනවා. BA කියන පාදයට සමාන්තර පාදයක් අපි C හරහා අඳිනවා E වෙනකන්. එතකොට අපිට මේ අවස්ථාවේදී අපි මෙතෙන්දී මේ කෝණය මේ B කියන කෝණයට මේ කෝණය සමානයි කියන එක දුල පුතාලා දන්නවා. මේ කෝණයට මෙතන මේ කෝණය සමානයි කියන එක දුල පුතාලා දන්නවා. එහෙනම් මේක මේ A දෙක එකතුව මේකට එකතුවට සමානයි කියන එක අපිට ඔප්පු කරන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම මේ කොටස මේකෙදී C කියන ECD කියන කෝණය එතකොට ABC කියන කෝණයට සමාන වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී මුලින්ම දක්වලා තියෙන කොටස බැලුවොත් එහෙම ECD කියන කෝණය කියන ABC කියන කෝණයට සමාන වෙනවා. මොකද ඒවා අනුරූප කෝණ. BA සමාන්තරයි CE BA කියන එක සමාන්තරයි CE හින්දා මේවා අනුරූප කෝණ වෙනවා මෙතන. F අකුරක් වගේ තියෙන මේකේ මෙතන කෝණයයි මෙතන කෝණයයි. එතකොට මේවා අනුරූප කෝණ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ACE කියන මේ කෝණය එතකොට ACE කියන කෝණයයි BAC කියන කෝණයයි සමාන වෙනවා. මොකද මේක සමාන්තර රේඛා දෙකක් හින්දා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ තමයි ඒවා. ඒක හින්දා 1 2 කියන මේ දෙකෙන් එතකොට මේ අවස්ථා දෙකෙන් එතකොට අපිට දක්වන්න පුළුවන්. එතකොට මේ කෝණ දෙක එකතු කිරීම මේ කෝණ දෙක එකතු කිරීම කරාම මේ දෙක එක්කහු කරාම මේ දෙක එකතුවට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ ABC කියන කෝණයයි BAC කියන කෝණය. නමුත් රූපය අනුව ECD එතකොට ECD හා ACE කියන කෝණ මේ අවස්ථාවේදී බද්ධ කෝණ යුගලයක් එකතුවක්. ඒ කියන්නේ මේකට අපි ACD වෙනවා කියන එක. ඒක නිසා ACD කියන කෝණය සමාන වෙනවා ABC කියන කෝණයයි BAC කියන කෝණය කියන එක තමයි දක්වලා තියෙන්නේ. මෙහෙම අපිට මේ ප්‍රමේය ඔප්පු කරන්න පුළුවන්. අපි ඊළඟ දවසේ ආපහු ඒක මෙතන ඉඳන් අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳන් අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට මෙතන ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අපි
මේ අවස්ථාවේදී මේක කොහොමද ඔප්පු කරන්නේ කියන එක අපි නැවත ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාලට අහන්න පුළුවන්. නැත්තම් අපි අදට මේ පාඩම මෙතනින් අවසන් කරනවා. දුල පුතාලට සුබ රාත්‍රියක්.